समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනච්ච පරං භික්ඛවේ භික්ඛු ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිවිනයේ උලාර පාමුජ්ජෝ අයම්පි ධම්මෝ නාථ කරනෝති. ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බොහෝ කාලයක් තිස්සේ පාරමී පුරලා උතුම් වූ සද්ධර්මය අවබෝධ කරගෙන ලෝකයට පහළ වෙනවා කියන කාරණාව හරියම දුර්ලභ ශ්‍රේෂ්ඨ සිදුවීමක්. මේක කෙනෙකුට හැම කාලෙකම දකින්න ලැබෙන්නෙත් නැති, හැම කාලෙකම අහන්න ලැබෙන්නෙත් නැති, හැම කාලෙකම විඳින්න ලැබෙන්නෙත් නැති සැපක්. කෙනෙක්ට බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබුණට පස්සේ එයාට ලැබෙන මානසික නිදහස කොච්චරක්ද කියන එක පින්වත්නි කවදාවත් අපිට මේ ලෝකයේ තියෙන වචන වලින් වචන කරන්න බෑ. මොකද ඒක හරි පුදුම එකක්. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිබඳව වචන කරන්න හරීම ඒකේ අපහසුතාවයක් දැනෙන්නේ. මේ දැනෙන සැනසීම, මේ දැනෙන සැපය වචන වලට පෙරලන්න බැරි නිසා පින්වත්නි. විශේෂයෙන්ම මම දැක්කා බොහෝ ගිහි පින්වතුන්ලා Tamanගේ ගිහි ජීවිතේ නොයෙකුත් කරදර වලට මුහුණ දීලා සමහරු ඒ කරදර, දැන් සමහර අහිංසක චරිත ඉන්නවා, ඒ ජීවිත වලට කරදර එනකොට පින්වත්නි ඒ ඇත්තෝ කරන්නේ ඒවා මේ දරා ගන්නවා. ඒ දරා ගැනීම හොඳයි, නරක නෑ. හැබැයි සාමාන්‍ය පෘථග්ජනයෙක්ට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ දරන්න පුළුවන් සීමාව ඉක්මවපු වෙලාවක අපි කියනවා එයාගේ සීමාව පයින්නවා කියලා. ඉවසලා බැරිම තැන කෝච් එකට පයින්නත් පුළුවන්. ඉවසලා බැරිම තැන සියදිවි නසා ගන්නත් පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනය එහෙම දරාගන්න කියලා දුන්න එකක් නෙමෙයි. දැරීමකුත් යම් මට්ටමකට තියෙනවා. හැබැයි ඒක බොහොම ප්‍රාථමික මට්ටමේ අවධියක්. බුදුරජාණන් වහන්සේගේ ශාසනය දරා ගැනීම කියන එකෙන් එහාට ගිහිල්ලා ගණන් ගන්න නැතුව ඉන්න. අපි කියන්නේ ඔය පිටුතරට තේරෙන වචන මම මේ පාවිච්චි කරන්නේ. ගණන් ගන්නේ නැතිව ඉන්න පුළුවන් මානසිකත්වයක් හදලා දෙන එක. දැන් අපි කාට හරි කිව්වොත් අපි හිතමුකෝ නැන්දම්ම කෙනෙක් ලේඩි කෙනෙක් රණ්ඩු වෙනවා. එහෙම රණ්ඩු වෙනකොට අපිට සමහර දුවෙක් ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙන බව. එතකොට අපි කිව්වොත් අනේ ඔන්න ඕක ගණන් ගන්න නැතුව ඉන්න කියලා. ඒ ඇත්තන්ට හිතා ගන්න බෑ ඒක ගණන් ගන්න නැතුව ඉන්නේ කොහොමද කියලා. පිටින් බුද්ධ ශාසනය දැන් සමහරු එහෙම වුණාට පස්සේ කල්පනා කරනවා අනේ මේ ඔක්කොම අතහැරලා දාලා මහාන වුණා නම් හොඳයිද කියලා. ගෙදරින් ප්‍රශ්න එනකොට. හැබැයි මතක තියාගන්න මහානකම කියලා කියන්නේ ඊටත් වඩා අමාරු එකක්. මේක මේ ලේසි පහසු එකක් නෙමෙයි. මහානකම කියලා කියන්නේ දැරීමේ නෙමෙයි ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් මානසිකත්වයක් තියාගෙන ඉන්න ඕනි එකක්. කොයි වගේද හරියට මේ වගේ. දැන් භික්ෂුවකට ප්‍රණීත භෝජන ලැබෙන්නත් පුළුවන්, අප්‍රණීත භෝජන ලැබෙන්නත් පුළුවන්. අපි හිතමුකෝ ලෝකයේ තියෙන සාපේක්ෂ විදියට බොහෝ දෙනෙක් දැන් වම්බටු වගේ ආහාරයක් කන්න ප්‍රිය නැහැ. හැබැයි අපි ගත්තොත් මොනවා හරි ඊට වඩා ප්‍රිය ආහාර තියෙනවනේ. අපි හිතමුකෝ සාමාන්‍යයෙන් සම්බෝල කියලා ගන්නකො. නිකන් උදාහරණයකට මම මේ කියන්නේ හරි. දැන් සම්බෝල වගේ ආහාරයක් සාමාන්‍යයෙන් ප්‍රියයි කියමුකෝ කීප දෙනෙකුට. හැබැයි වම්බටු වගේ ආහාරයක් ප්‍රිය නැහැ. එතකොට භික්ෂුවට
පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඒක මොක ලැබුණත් එකයි. දැන් අපි හිතමුකෝ සාමාන්‍යයෙන් ප්‍රියට වළඳන්න පුළුවන් වෙයි අර තමන් කැමති ආහාරය ලැබුණොත්. හැබැයි නොලැබුණා කියලා මේ කල්පනා කර අපේ අද උදේට කන්න ලැබුණේ මේවාය. දැන් ඉතින් මම මොකද කරන්නේ? අද දවසේ භාවනා කරගන්න බැරිය කියලා මේක අතහැරලා දාන්නේ නැහැ. ඇයි? උන්වහන්සේලාට පුළුවන් කිසිවක් ගණන් නොගෙන ඉන්න. ඒ තමයි භික්ෂුව කියලා කියන්නේ. ඔය පිටුතරට තේරෙනවද? හැම තැනම දැන් හුදකලාව සමහර පිංගුනි කළුවරටත් බයයිනේ. ලෝකයා කළුවරටත් බයයි. කළුවරටත් බය ලෝකය හුදකලාවට බය නැතුව ඉන්න. හුදකලාව කියන්නේ පිංගුනි කළුවරටත් වඩා භයානක එකක්. හුදකලාවේ තනි වුණාට පස්සේ දැන් අපි ආරණ්‍ය වල ඉද්දි අපිට හොඳට පේන දෙයක් තමයි දානින් පස්සේ කුටියට ගියාම සමහරක් වෙලාවට ආයිත් ස්වාමීන් වහන්සේ නමක් වුණත් දකින්න ලැබෙන්නේ හවස 5:00ට බුද්ධ වන්දනාවට එනකොට. එතකොට පැය 5-6 කතා කරන්න කවුරුත් නැහැ. දුක සැප බෙදා ගන්න කවුරුත් නැහැ. මේ ඇයි හොඳයි කම් අහන්න ඕපාදෝප හොයන්න කවුරුත් නැහැ. එන්නේ හුදකලාව දරා ගන්න පුළුවන් මනසක් ලේසියෙන් කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඒ හුදකලාව දරා ගන්න පුළුවන් ඖෂධය තමයි ධර්මයේ කියන ඖෂධය. ධර්මයේ කියන ඖෂධය ඇඟේ ගාගත්තට පස්සේ ධර්මයේ කියන ඖෂධය වැළඳුවට පස්සේ බිව්වට පස්සේ පින්ගනි හුදකලාව කියන පිළිකාවට කිසිම දෙයක් මිනිස්සුන්ට කරන්න බෑ. එනිසා පින්ගතුල මතක තියාගන්න මේ වනගත වෙලා එහෙම ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නෑ. එකක් ගිහි ජීවිතේ ඉඳගෙනම පුළුවන් ගැටලු ගණන් ගන්න නැතුව ඉන්න. ඒ කියන්නේ දැන් මේ වගේ හරියට අපි හිතමුකෝ දැන් අරේම නැන්දම්ම බයිනෝ. ලේලි දැන් ඉන්නවා. ලේලි දැන් මේ ප්‍රශ්නේ අරගෙන හොරතල් වෙලා අපේ ඉතින් මට බැන්නාය දැන් ඉතින් මං කොහොමද මේ ගෙදර ඉන්නේය ඕම කල්පනා කරනවට වඩා ওই බයිනකොට පින්ගන්නේ හොඳට hina වෙලා කොස්සියට ගිහලා තේ එකක් හදාගන්න. ටිකක් සීනිත් වැඩියෙන් දාලා. ඒ දැන් බැනුම් අහනකොට සීනි අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ එළියට ඇවිල්ලා හොඳ බංකුවක් තියාගෙන හොඳ පොතකුත් අතට අරගෙන තේක බෙබි පොත කියවන්න. බයින අය බැනපුදේ. අපිට මොකෝ. අන්නේ ගණන් නොගෙන ඉඳීම හරිම පිංගනී භයානක දඬුවමක්. ඒක තමයි මේ ලෝකයට දෙන්න ඕනේ දඬුවම. ඒකෙන් කාටවත් රිද්දන්න අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි කාට හරි රිදෙනවා නම් ඒකෙන් ඒක අපිට කරන්න දෙයක්වත් නැත. බුදුරජාණන් වහන්සේ කියනෝනේ අරියෝවා තුන්නී භාවු. ආර්ය තෘෂ්ණිම් භාවයෙන් ඉන්න. ධර්ම මනසකාරීන් නිහඬ වෙන්න තරමට ගැටලු අඩුයි. එන ඕනම දෙයක් ඒ වගේ හොරතල් වෙන්න යන්නේ නැතුව. ඒ වගේ අපි කියන්නේ මේ සම්මුතිය මේ සම්මත ලෝකයේ ප්‍රඥප්ති වල හැප්පිලා දෙවියාය, මිනිස්යාය, නැන්දාය, මාමාය, පුතාය, දුවය කියලා ඒවට මුලා වෙනවට වඩා මේ වගේ ධර්ම කාරණාවක් දෙකක් ඉගෙනගෙන දැන් ඒකනේ මම ওই පිඟුතුලට ධර්මදේශනාවට මාතෘකා කළේ නාතකරණ. පඨම නාතකරණ සූත්‍රයේන සූත්‍ර පාඨයක්. මොකද්ද මේක කියන්නේ? පුණච්ච පරම් බික්කවේ බික්කු ධම්මකාමෝති ධර්මයට කැමති භික්ෂුවක් අභිධම්මේ අභිවිනේ උලාරා පාමුජ්ජු. අභිධර්මයත් අභිවිනයත් කියන දෙක ඉගෙන ගන්නවා නම් ඒකේ සතුටටපත් වෙනවා නම් අයම්පි ධම්මෝ නාතකරණෝ. ඒ භික්ෂුව අනාථ වෙච්ච කෙනෙක් වෙන්නේ නැහැ. අනාථ නොවන කෙනෙක් බවට පත් වෙනවා. අනාථ නොවන ධර්මයක් කියලා කියනවා. මේ අභිධර්ම ආදී ඉගෙන ගන්නදී. ඇයි? පිටින් මේ අභිධර්ම ආදී තියෙන සමහර දේවල් අපිට මේ ලෝක தත්ත්වය මනාව පැහැදිලි කරලා විග්‍රහ කරලා විස්තර කරලා දෙනවා. මේ බලන්න. ඒක ගැඹුරුයි කියලා හිතන්න එපා. හිමින් සැරේ මම මේ කියන ධර්මතාවයෙන් ටික තේරුම් ගන්න බලන්න. ඔය පිංගුතුල්ල නොදැනම ඔය පිංගුතුල්ලව අභිධර්මයේ තියෙන මේ අභිධර්මයේ කියන මහා සාගරේ සුව සනීප බෝට්ටුවකින් අරගෙන යන්න මේ හදන්නේ. අභිධර්මයේ කියන මේ භයානකයි කියලා හිතාගෙන ඉන්න සනීපදායක ගංගාවේ සනීපදායක මුහුදේ ඔය පිංගුතුල්ලම පුංචි සංචාරයක් එක්ක යන්න මේ හදන්නේ. අද විතරක් නෙමෙයි. මෙතනින් එහාට එන දේශනා මාලාවම බොහෝ විට මේ අභිධර්මයේ මුල් වෙච්ච දේශනා මාලාවක් වෙයි. ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම මේ සනීපදායක සුවය ඔබට ලබා දෙන්න අපි කල්පනා කටයුතු කරනවා. හොඳයි. අභිධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සෝත්‍ර විනය අභිධර්ම කියලා කොටස් තුනකට බෙදෙනවා. සෝත්‍ර 21000කුත් විනය ස්කන්ධ වශයෙන් 21000කුත් අභිධර්මයේ ස්කන්ධ වශයෙන් සූත්‍ර 21000ක් කිව්ව ස්කන්ධ වශයෙන්. හරි. අභිධර්මයේ ස්කන්ධ වශයෙන් 21000කුත් වශයෙන් භාගතුන් වහන්සේගේ ධර්මයේ 80000ක් නැත්නම් 84000ක් බවට ධර්මස්කන්ධ වශයෙන් පත් වෙනවා. සූත්‍ර පිටකයේ ස්කන්ධ 21000යි තියෙන්නේ. විනය පිටකයේ ස්කන්ධ වශයෙන් 21000යි. අභිධර්ම පිටකයේ ස්කන්ධ වශයෙන් 42000ක් ධර්මයේ තියෙනවා. අභිධර්මයේ කියන එක ගත්තාම දැන් සූත්‍ර කියලා කියන්නේ පින්ගන්නේ සාමාන්‍යයෙන් සූත්‍ර පිටකයේ මේ මිනිසුන්ට තේරෙන භාෂාවෙන් හොඳ සෞම්‍ය උපමා අරගෙන
ඕලාරික උපමා අරගෙන දැන් බුදුරජාණන් වහන්සේ අපි දාරුක්කන්දෝපම සූත්‍රය ගත්තොත් මේ ගඟේ පාවෙලා එන දරකඩක් තමයි උපමාවට ගන්න. අරගෙන කියනවා මහණෙනි මේ භික්ෂුවත් මේ දර කොටේ වගේ. සමහරු මගදී ගිලෙනවා. නේද? ලාභ සත්කාර වලට අහු වෙනා ඉන්නවා. සමහර දර කොට යන්න කලින්ම දිරලා යනවා. හැබැයි සමහර දර කොට මොහොතටම වැටෙනවා. ඒ වගේ සමහර භික්ෂුන් වහන්සේලා. ඉතින් මගේ නෙමෙයි මේ උපමා භාගතුන් වහන්සේගේ. අර දර කොටේ මැදදී ගිලෙනවා වගේ ලාභ සත්කාර වලට අහු වෙලා ගිලෙන්න පුළුවන්. හරි. හැබැයි සමහර දර කොට සමහර භික්ෂුන් වහන්සේලා මොන බාධක තිබ්බත් Tamanගේ නිර්වාණ ධාතුවට ළඟා වෙනවා වගේ අර දර කොටේ මහ මුහුදට ළඟා වෙන එක උපමා කරලා තියෙනවා. බලන්න සරල උපමා, සරල කතන්දර, සරල මිනිසුන්ගේ ජීවිත අරගෙන දැන් මහා මංගල සූත්‍රය ගත්තාම මේ මහා මංගල සූත්‍රයේ හරි ලස්සන කතා තියෙනවා. මොනවද? අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඊතම් මංගල මුත්තම. බලන්නකො. අසත්පුරුෂයන්ගෙන් මිදෙන්න, සත්පුරුෂයන්ගේ ඇසුරට එන්න මේ වගේ ධර්ම මාර්ගයට අවශ්‍ය කරන ප්‍රතිපදාව එදිනෙදා ජීවිතයේදී අපිට කරදර වෙන දේවල් මේ මහා මංගල සූත්‍ර ආදීදී පෙන්වලා දීලා තියෙනවා. ඊළඟට බලන්න තව එකක්. කරණීයමෙත්ත සූත්‍රය. සක්කෝ උජූච සූජූච. දැන් බලන්න මේ සෝචෝචස්ස මුදු අනතිමානි. එහෙම තියෙනවනේ. ඍජු වෙන්නත් ඕනි, මෘදු වෙන්නත් ඕනි. බලන්න ඔය බුදුරජාණන් වහන්සේගේ සමබරතාවය. උජූච ඍජු වෙන්නත් ඕනි, මුදු කියලා ගුණයක් දෙනවා, මෘදු වෙන්නත් ඕනි. එතකොට මේ ඍජුයි මෘදුයි කියන එක කොහොමද ගලපගන්නේ? මේ බලන්න. කෙනෙක් ඍජු වෙලා මෘදු වෙන්නේ නැහැ. එයා පින්වත්නි චණ්ඩියෙක් බවට පත් වෙනවා. එයා ඍජුයි. හැබැයි එයා මෘදු නැහැ. එයා පින්වත්නි අනිත් අයට දැනෙනවා වැඩි, ඕලාරික වැඩි. හරි? කෙනෙක් මෘදුයි, ඍජු නැහැ. එයා මෘදුයි. ඒ වගේ ඇත්තෝ නිවටයන් බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිවට ගතිගුණ තියනවා කියන්නේ මේ කිව යුතු දේ කියන්නේ නේ. මෘදු වැඩි. එහෙමත් හොඳ නෑ මේ සමාජයට. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ ಗುಣ දෙකම දැක්වී ඍජු වෙන්නත් ඕනි, මෘදු වෙන්නත් ඕනි. ඍජු වුණාම අර නිවට ගතියෙන් මිදෙනවා, මෘදු වුණාම චණ්ඩි ගතියෙන් මිදෙනවා. බලන්නකෝ මේ සමබරතාවය. එනිසා මෙන්න මේ වගේ දේවල් තමයි සූත්‍ර පිටකයේ ඇතුළත් වෙලා තියෙන්නේ. විනය පිටකයට ගියාම විනය පිටකයේ සාමාන්‍යයෙන් භික්ෂුවගේ කුදු මහත් සිකපදයි තියෙන්නේ. හැබැයි ඒවා පින්වත්නි ඉතින් ගිහි ජීවිතයට උනත් ඕන් නැත්තේ නේ. තේරුණාද? දැන් සමහර දේවල් තියෙනවා. අපි ගත්තොත් දානි වළඳන විදිය. භික්ෂුවකට දානි වළඳන විදිය කියලා දීලා තියෙනවා. කොහොමද? එක පැත්තකින් පටන් අරගෙන ඒ පැත්තෙන් වළඳගෙන යන්න. දැන් ගිහි පිංගුතුල්ලා කන්න ගියාම සමහරු පිගානත් අනිත් පැත්ත හරවනවනි. මේ පැත්තෙන් චුට්ටක් කාලා ඒ පැත්ත හිස් වෙනකොට ආයි පිගාන අනිත් පැත්ත හරවලා අර එළවලු ටික ඔක්කොම අරහෙට තල්ලු කරනවා. ආයි අනිත් පැත්තෙන් කන්න ගන්නවා. ඒ වගේ තැන් වලින් වෙන්නේ පිංගුන්ති මනසේ තියෙන ඒකාග්‍ර භාවය බිඳෙන එක. කෙනෙක් යාට කන්නවත් පිළිවෙලක් නැහැ. හරි? සමහරු කියන්නේ භික්ෂුන් වහන්සේලා එහෙම නෙමෙයි පිළිගද්දි පරිස්සමෙන් පිළිගන්න, දානි ප්‍රමාණයට සූපටික පිළිගන්න, ඒ පිළිගෙන වළඳනකොට කොහොමද වළඳන්න ඕනි, පින්ඩපාති ගද්දි කොහොමද ගන්න ඕනි, මේ ඔක්කොම විනය පිටකේ තියෙනවා. අඩුම ඔය පින්දුලට පුදුම හිතේ මේ වැසිකිලියක් කැසිකිලියක් පාවිච්චි කරන විදිය පව. හරිද? ඒ භාවිතාව කොහොමද තියෙන්න ඕනි? පන් පහසු වෙනකොට කොහොමද කරන්න ඕනි? මේ හැම දෙයක්ම පින්වත්නි බුදුරජාණන් වහන්සේ විනය පිටකයේදී පෙන්වලා දීලා තියෙනවා. ඒක භික්ෂුවකට හරි පහසුවක්. අභිධර්ම පිටකය කියලා කියන්නේ මේ සත්වයාව නලවපු හොරතල් කරපු නැති කොට්ටාසියක්. ඒ කියන්නේ මේ සත්වයාගේ ස්වභාවය අමුවෙන්ම කියපු තැනක්. සත්පුද්ගලයෝ නැතය. දැන් අරක දරකොටිය කියලා එකක් කිව්වනේ සූත්‍ර පිටකයේදී. අභිධර්ම පිටකයේදී කියනවා මේ දරකොටිය කියන්නේ සම්මුතියක් විතරයි. පරමාර්ථමය වශයෙන් ගත්තාම එතන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජ ආදී රූප කලාප විතරයි. ඒව හැදෙන්නේ කොහොමද? ඒ වගේ ආයුෂ කොච්චරද? ඒව නැති වෙන්නේ කොහොමද? නැති වුණාම ආයි හැදෙන්නේ කොහොමද? එහෙම ඉක්මනට නැති වෙනවා නම් ඒවා පවතිනවා වගේ පේන්නේ කොහොමද? මේ ඔක්කොම තියෙනවා අභිධර්ම පිටකේ. දැන් පින්වත්නි ඒ නිසා අභිධර්ම පිටකේ ඉගෙන ගැනීම ඒ වගේම මේ කියලා තියෙනවා අනාත නොවන ධර්මයකුත් කියලා. බලන්න. දැන් නාම රූප දෙකක් ක්‍රියාකාරීත්වයක් විතරක් පවතින ලෝකේ සත්පුද්ගල සංඥාවෙන් ගත්ත ගමන් මොකද වෙන්නේ? අහවලා බැන්නාය, අහවලා ගැහුවාය මේ ඔක්කොම පින්වත්නි සම්මුති, ප්‍රඥප්ති, පනවා ගැනීම. හැබැයි පරමාර්ථමය වශයෙන් ඔය මුකුත් විද්‍යමාන ධර්මතාවයන් බවට පත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ පරමාර්ථ ධර්ම දේශනා කරද්දී දැන් ඔය අභිධම්මත්ත සංඝහ කියලා බොහොම ලස්සන ග්‍රන්ථයක් ලියවිලා තිනවා. දැන් අපි මෙහෙම ගමුකෝ. අභිධර්මයේ කියන එකේ පින්වත්නි ප්‍රකරණ 7ක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් පොත් 7ක්. ධම්මසංගණී ඊළඟට අපි ගත්තාම විභංග ප්‍රකරණීය ධාතු කතා පුද්ගල පඤ්ඤප්ති කතාවත්තු යමක ප ဋ ාණ. හරි?
මොනවද? ධම්මසංගණී, විභංග, ධාතු කතා, කතාවත්තු, පුද්ගල පඤ්ඤප්ති, යමක ප ဋ ාණ කියලා පොත් 7ක් තියෙනවා. ඔය පොත් 7ට ලියවිච්ච අටුවා 3ක් තියෙනවා. මොකද්ද? ධම්මසංගණීට ලියවුණ අත්තසාලනී කියන අට කතාව. විභංග ප්‍රකරණයට ලියවුණා සම්මෝහ විනෝදනී කියන අට කතාව. ඊතුරු පොත් 5ටම ලියවුණා පංච ප්‍රකරණ. මේ පොත් 5ම අල්ලලා ලියවපු පොතක් තමයි පංච ප්‍රකරණය කියලා කියන්නේ. තව කාලෙකදී ඕවට ටීකා, අනුටීකා, ටිප්පණි, පරිවාර ග්‍රන්ථ ලියවුණා. ඔය පිඟුතුල අහලා ඇති අභිධම්මාවතර ටීකාව, ඊට පස්සේ අභිධම්මත්ත විභාවනී ටීකාව, රූපාරූප පරිච්ඡේද, එහෙම පින්වත්නි බොහෝ පොත් ගණනක් ලියවිලා තියෙනවා. නාම රූප සමාස ආදී වශයෙන්. පසු කාලීනවක ලියවෙනවා බොහොම ලස්සන ග්‍රන්ථයක්. මේ පොළොන්නරු යුගයේදී ලියවෙන්නේ අනුරුද්ධ මහාචාර්යයන් වහන්සේගේ අතින්. අභිධර්මාර්ථ සංග්‍රහය කියලා බොහොම ලස්සන වටින පොතක්. මේ අභිධර්මාර්ථ සංග්‍රහය පින්වත්නි අභිධර්ම පිටකයට බැහැ ගන්න දොරටුවක්. කෙනෙක් අභිධර්මාර්ථ සංග්‍රහය ඉගෙන ගත්තොත් එයාට අභිධර්ම පිටකයේ තියෙන ඒවා තේරෙනවා. අභිධර්ම පිටකයේ තියෙන ඔක්කොම අරගෙන කොටස් කරලා මේ අභිධර්මාර්ථ සංග්‍රහය ලියලා තියෙනවා. මේ පොත පටන් ගන්නවා බොහොම ලස්සන ගාථාවකින්. සම්මා සම්බුද්ධ මතුලං සසත් ධම්ම ගනුත්තමං අභිවාදිය බාසිස්සං අභිධම්මත්ත සංඝං. භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා, ධර්මයට වන්දනා කරලා, සංඝයාට වන්දනා කරලා මේවට කියනවා රතනත්‍රයේ ප්‍රණාමන ගාථා කියලා. සාමාන්‍යයෙන් පුරාණාචාරින් වහන්සේලා පොත් ග්‍රන්ථ සංග්‍රහ කරනකොට මේ වගේ මේ රතනත්‍රයට වැඳලා ඒ කුසලයෙන් යම් කිසි විපාකයක්, අකුසල විපාකයක් එන්න තියෙනවා නම් ඒවා මැඩපවතිවා කියලා ප්‍රාර්ථනා කළා තමයි පොත්පත් ලියන්න ගත්තේ. ඉතින් එහෙම ලියපු මේ පොත අභිධර්මාර්ථ සංග්‍රහයෙන් පිංගුදී අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් පොතක්. මේ පොතේ තියෙනවා ගාථා 500 ගණනක්, 567ක් වගේ මට මතක විදිහට. මෙන්න මේ 567 තියෙන විස්තර විග්‍රහයන් කෙනෙක් නිවැරදිව විග්‍රහ කරගෙන බැලුවොත් එයාට අභිධර්මයේ පිළිබඳව යන්තම් ඥානයක් උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ග්‍රන්ථයේන පළවෙනි ගාථාව තමයි තත්ත වුත්තාභි ධම්මත්තා චතුදහ පරමත්තතෝ චිත්තං චේතසිකං රූපං නිබ්බානමිති සබ්බත. තත්ත වුත්තාභි ධම්මත්තා, මේ භාගතුන් වහන්සේගේ දේශනා කරපු අභිධර්මයේ චතුදා පරමත්තතෝ පරමාර්ථ ධර්ම 4ක් තියෙනවා. මොනවද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. චිත්තය කියලා එක පරමාර්ථයක් ඇත. චෛතසික කියලා එක පරමාර්ථයක් ඇත. රූප කියලා එක පරමාර්ථයක් ඇත. නිබ්බාන කියලා එක පරමාර්ථයක් ඇත. මොකද මේ පරමාර්ථ කියන්නේ? ප්‍රතිමේ ලෝකේ තියෙන දේවල් සම්මුති පරමාර්ථ කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ ලෝකේ තියෙන දේවල් වලට කියනවා අර්ථ කියලා. අර්ථ කියලා කියන්නේ පින්වන්දි මේ හිතට හසු වෙන දේවල්. හරි? හිතට හසු වෙනවයි කියන එකෙන් කියනවා අර්ථ කියලා. ඒ අර්ථ ප්‍රධාන වශයෙන් දෙකයි, සම්මුති අර්ථ සහ පරමාර්ථ. මෙතන සම්මුති කියලා කියන්නේ පින්වන්දි මේ ලෝකයා විසින් සැබවින්ම නැති වුණත් ඇතයි පනවාගත්තු දේවල්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම අපි මල් වට්ටියක් ගමු. මල් වට්ටියකට මල් දාලා පූජා කරද්දී අපි ඒකට කියනවා මොන වට්ටියක් කියලාද? මල් වට්ටියක් කියලා. ඒ වට්ටියටම දැහත් කොළ ටිකක්, දැහත් කියලා කියන්නේ මේ බුලත් කොළ ටිකක් දාලා පූජා කළොත් අපි ඒකට කියනවා. එතකොට මල් වට්ටිය කියන්නේ නැතේ දැහත් වට්ටිය කියලා කියන අර එකම වට්ටිය එක එක වෙලාවට වෙනස් කරගන්න. ඕකටම පළතුරු ටිකක් දාලා පූජා කරොත් එතකොට කියනවා පළතුරු වට්ටියක් කියලා. දැන් බලන්න මේ ලෝකයාගේ සම්මුතිය නැත්තම් පනවාගත්තු දේවල් විටින් විට වෙනස් වෙනවා. එක වෙලාවක අම්මා කෙනෙක් තව කෙනෙක්ට නැන්දෙක්, තව කෙනෙක්ට පුංචෙක්, තව කෙනෙක්ට නැන්ද අම්මා කෙනෙක්, තව කෙනෙක්ට මිස් කෙනෙක්, තව කෙනෙක්ට වැඩකාරියෙක්. ඒ වගේ මේ එකම අම්මා වෙනස් වෙන්න පුළුවන්. ඔය සම්මුති පින්වත්නි සත්‍ය වශයෙන්ම ලෝකේ පවතින දේවල් නෙමෙයි. එක්තරා විදියකට මේ සම්මුති වල ඉතින් එක දේවල් තියෙනවා. කාල ප්‍රඥප්ති කියයි, ආකාශ ප්‍රඥප්ති කියයි, සමූහ ප්‍රඥප්ති කියයි, సంతాන ප්‍රඥප්ති කියයි. මේ ප්‍රඥප්ති වල ලැබෙන ලොකු ලස්සන වෙනසක් පෙන්වලා තියෙනවා. කොටස් 6කට මේක බෙදලා ඔය පින්වතුන්ට මතක ඇති මම කලින් මේක සිහිපත් කරලා කියලා දීලා තියෙනවා. විජ්ජමාන ප්‍රඥප්ති, අවිජ්ජමාන ප්‍රඥප්ති, විජ්ජමානේන අවිජ්ජමාන ප්‍රඥප්ති, අවිජ්ජමානේන විජ්ජමාන ප්‍රඥප්ති, විජ්ජමානේන විජ්ජමාන ප්‍රඥප්ති, අවිජ්ජමානේන අවිජ්ජමාන ප්‍රඥප්ති කියලා. කොටස් 6. හරිද? විද්‍යාමාන ප්‍රඥප්තිය. විද්‍යමාන ප්‍රඥප්ති කියලා කියන්නේ මම මේකකට ලොකු කාලයක් ගන්න මම එකක් දෙකක් පැහැදිලි කරලා දෙන්නම්. විද්‍යමාන ප්‍රඥප්ති කියලා කියන්නේ පින්ගන්නේ ලෝකේ සත්‍ය වශයෙන්ම පවතින, ඒ කියන්නේ අපි උදාහරණයක් ගමුකෝ මෙහෙම. දැන් සිතය කියලා ගන්නවා. චිත්තය.
චිත්තය කියන එක ලෝකයේ සත්‍ය වශයෙන්ම පවතින එකක්ද නැති එකක්ද? සත්‍ය වශයෙන්ම පවතින පරමාර්ථයක්නේ. එතකොට හැබැයි සිත කියන වචනේ සම්මුතියක්. දැන් ඕකට සිත කියන්න පුළුවන්, මන කියන්න පුළුවන්, හදය කියන්න පුළුවන්. පණ්ඩරික එක එක නම් දීලා තියෙනවා මේකට. සිත කියවා වේවා, මනස කිව්වා වේවා, හදය කිව්වා වේවා, මොක කිව්වත් ඔය කියන්නේ මොකකටද? සිත කියලා පරමාර්ථ ධර්මයක් තියෙනවා. ඒ පරමාර්ථයට තමයි මේ වචන විග්‍රහ කරන්නේ. අන්න ඒ නිසා ඒ ප්‍රඥප්තිය, ඒ සිත කියන වචනයෙන් හඳවපු ප්‍රඥප්තිය පරමාර්ථමය වශයෙන් විද්‍යමානද නැද්ද? විද්‍යමානයි. අන්න ඒ නිසා ඒවට කියනවා විද්‍යාමාන වූ ප්‍රඥප්ති කියලා. කියන්නේ සිත කියන වචනේ ප්‍රඥප්තියක්. නමුත් පරමාර්ථමය වශයෙන් විද්‍යමානයි. ඒවට කියනවා විද්‍යමාන ප්‍රඥප්ති කියලා. අවිද්‍යමාන ප්‍රඥප්ති. ගෙය, මනුෂ්‍යයා, දෙවියා, ස්ත්‍රිය, පුරුෂයා. දැන් මේ ස්ත්‍රී, පුරුෂ, දෙවියා, ගේ, මනුෂ්‍යයා කියලා දෙයක් මේ ලෝකේ ඇත්තටම නැහැනේ. තියෙන ස්කන්ධ පහේ ක්‍රියාකාරීත්වයක් විතරනේ. ඒ වගේ තියෙන භාව රූප කියන ඉත්ති භාව, පුරුෂ භාව කියන රූප දෙක හේතු වෙලා ඒ අයගේ අවයව, ශරීර, කතා බහ, විලාස ඔක්කොම ඒ එක එක විදියට හැදිලා. ඒවට මිනිස්සයා දාගෙන ඉන්නවා සම්මුතිය ස්ත්‍රිය පුරුෂයා කියලා. දැන් පිටින්දී ඕකට හොඳම උදාහරණය තමයි අපි පිටරටකට යනවා. පිටරටකට ගියාම දැන් පිටරටක කෙනෙක් ස්ත්‍රිය පුරුෂයා කිව්වොත් දන්නේ නැහනේ. එයා මොකක් හරි යාට තියෙන වුමන් හරි මොකක් හරි වචනයක් කියාගෙන තමයි ඒක අර්ථ ගන්නව ගන්න යන්නේ. තේරුණාද? එතකොට මේ ස්ත්‍රී පුරුෂයා කියන සම්මුතිය නැත්තම් ප්‍රඥප්තිය සත්‍ය වශයෙන්ම විද්‍යමාන එකක් නෙමෙයි. ඒක ලෝකයේ සත්‍ය වශයෙන්ම පරමාර්ථමය වශයෙන් අවිද්‍යමානයි. ඒක තේරෙනවා අභිධර්ම ඉගෙන ගන්න. ඒ නිසා මේවට කියනවා අවිද්‍යමාන ප්‍රඥප්ති කියලා. විද්‍යමාන අවිද්‍යමාන. ඊළඟට අපි ගමු උදාහරණයක් විදිහට විද්‍යමානේන අවිද්‍යමාන කියන ප්‍රඥප්තිය. විද්‍යාමානේන අවිද්‍යමාන ප්‍රඥප්ති. මේ කියන්නේ විද්‍යමාන ධර්මයක් අවිද්‍යමාන ධර්මයක් එක්ක අලලා කතා කරනකොට අපි කියනවා අභිඥා සහිත පුද්ගලයා කියලා. දැන් අභිඥා කියන්නේ පරමාර්ථමය වශයෙන් ඇති දෙයක්. පුද්ගලයා කියන්නේ අවිද්‍යමාන ධර්මතාවයක්. එතකොට විද්‍යාමාන ධර්මතාවයකුයි අවිද්‍යමාන ධර්මතාවයකුයි අලලා කතා කරන නිසා ඒකට කියනවා විද්‍යමානීන අවිද්‍යමාන ප්‍රඥප්ති කියලා. අනිත් පැත්ත ගන්න. අවිද්‍යමානීන විද්‍යමාන ප්‍රඥප්ති. ඒ කියන්නේ අපි කියනවා ස්ත්‍රී ශබ්දය කියලා. හරි. දැන් ස්ත්‍රිය කියන්නේ අවිද්‍යමාන ධර්මයක්. ශබ්දය කියන්නේ ශබ්ද රූපය කියන්නේ පරමාර්ථම ධර්මයක්. රූප 28 එක රූපයක් තමයි ශබ්ද රූපය කියන්නේ. එතකොට අවිද්‍යමාන ධර්මයක් විද්‍යමාන ධර්මයක් එක්ක අලලා කතා කරනකොට ඒකට කියනවා අවිද්‍යමානීන විද්‍යමාන ප්‍රඥප්ති කියලා. පැහැදිලිද? හරි. ඒ වගේම තමයි ඉතින් අනිත් ටිකත් විද්‍යමානීන විද්‍යමාන ප්‍රඥප්ති. විද්‍යමාන ධර්මතා දෙකක්. දැන් අපි කියනවා චක්කු විඥානය. චක්කු ප්‍රසාදයට විද්‍යමානයි. ඊළඟට විඥානීය කියන එකත් සිතත් විද්‍යමානයි. විද්‍යමාන ධර්මතා අලලා කතා කරන ප්‍රඥප්ති වලට කියනවා විද්‍යමානීන විද්‍යමාන ප්‍රඥප්ති කියලා. ඕකේ අනිත් පැත්ත තමයි අවිද්‍යමානීන අවිද්‍යමාන ප්‍රඥප්ති කියලා කියන්නේ. අවිද්‍යමාන ධර්මතාවයක් එක්ක අලලා කතා කරද්දී. හරියට මේ වගේ. රාජපුරුෂයා. රාජ කියන්නේ අවිද්‍යමානයි. පරමාර්ථමය වශයෙන් පුරුෂයා කියන්නේ අවිද්‍යමානයි. අන්න එතකොට කියනවා අවිද්‍යමානීන අවිද්‍යමාන ප්‍රඥප්ති. මේ වගේ පින්ගදී මේ ලෝකේ පවතින සම්මුති එක එක අර්ථයට ගත්තට ඒ සම්මුති වෙනස් වෙනවා. ලෝකයා විසින් පනවාගත්තු දේවල්. දැන් අපි කියන්නේ බිත්තිය කියලා සුදු මහත්තයෙක්ගෙන් ඇහුවොත් කියන්නේ නික වෝල් කියලා. දෙමළ මහත්තයෙක්ගෙන් හරි කායින් හරි ඇහුවොත් කියන්නේ වෙන මොකක් හරි එකක්. ඒ වගේ අපි බුලත් කියනවා අරගොල්ලෝ වෙන එකක් කියනවා. තවත් කට්ටිය තව එකක් කියනවා. අපි මේසය කියනවා අරගොල්ලෝ ටේබල් කියනවා. ඒ වගේ සම්මුතිය සෑම තැනකදීම වෙනස් වෙනවා. හැබැයි පරමාර්ථය කොහේ ගියත් වෙනස් වෙන්නේ. ඒ නිසා මේ පරමාර්ථය කියන එක හඳුන්වලා තියෙනවා පින්වත්නි. පරමෝ උත්තමෝ අවිපරීතෝ වත්තෝ පරමත්තෝ. මොකද පරමාර්ථය කියන්නේ? පරමයි. ඒකයි අපි කියන්නේ පරම මිත්‍රයා. පරම හතුර. ඒක අන්තිම කෙලවරේ තියෙන එක. පරමයි. උත්තමෝ උතුම්. අර සම්මුතිය වගේ හීන එකක් නෙමෙයි. සම්මුතිය කියන්නේ හීනයි. ඒක එක එක තැන්වලදී වෙනස් වෙනවා. පරමාර්ථයම නෑ උත්තමෝ. අවිපරීතෝ නොපෙරළෙන සුළුයි. මොකද මේ නොපෙරළෙන සුළුයි කියන්නේ? ඒ කියන්නේ පරමාර්ථ ධර්මයක් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද? පරමෝ උත්තමෝ අවිපරීතෝ වත්තෝ පරමත්තෝ. මේ ලෝකේ පවතින යම් අර්ථයක් පරමයිද උතුම්ද නොපෙරළෙන සුළුයිද? අවිපරීතයි කියලා කියන්නේ නොපෙරළෙනවා කියන එක. එහෙම නොපෙරළෙනවද? ඒ නොපෙරළෙන ධර්මතාවයන් වලට කියනවා පරමාර්ථ කියලා.
හරි. මේ බලන්න. දැන් පින්වත්නි මෙහෙම කිව්වහම කෙනෙක්ට මේ අභිධර්මයේ පිළිබඳව සමහරුන්ට තියෙනවානේ මේ වර්තමානයේ ලොකු බයක්. ඒ බය තමයි මේ අභිධර්මයේ කියන එක හරි අමාරුයි. අභිධර්මයේ කියන එක ගැඹුරුයි. දැන් මෙහෙම කියනකොටම ඔය පින්වතුන්ලගේ මනස එතනට නැඹුරු වෙන්න පුළුවන්. ඒකද මේ අභිධර්මයේ ඉගෙනීමේ වටිනාකම සිහිපත් කරලා තියෙනවා විශේෂයෙන්ම ওই භික්ෂුන් වහන්සේලා අභිධර්ම ඉගෙන ගන්න ඕනේ. ඒ පිළිබඳව කියලා තියෙන්නේ ගුලිස්සානි සූත්‍රය. මේ ආරණ්‍ය වලට යන ස්වාමින් වහන්සේලා ඒක පැහැදිලිවම කියලා තියෙනවා ගුලිස්සානි සූත්‍රයේ. අරඤ්ඤ කේනාවසෝ භික්ඛුණ අභිධම්මේ අභිවිනේ යෝගෝ කරණීයෝ. ආරණ්‍ය වාසී වෙන්න භික්ෂුන් වහන්සේලාම විශේෂයෙන්ම මේ අභිධර්මයේ අභිවිනය දැනගන්න ඕනේ. ඇයි මේ මිනිස්සු ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා අභිධර්ම ප්‍රශ්න. එහෙම කියනවා. අභිධර්ම ප්‍රශ්න අහනකොට දැන් අභිධම්මේ අභිවිනය පඤ්ඤම් පුච්චිතාරෝ සචේ ආවුසෝ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඒවට පිළිතුරු දෙන්න දන්නේ නැත්තම්. පැහැදිලිද? ඒවට පිළිතුරු දෙන්න දන්නේ නැත්තම් මිනිස්සු බයිනවා. මොකක් කියලාද? මහලුකොට කැලේ රිංගල ඉඳලා මොනවද කරේ? කැලේ රිංගුවාට ඒ කැලේ රිංගල මෙච්චර කල් මොනවද කළේ? අපි දෙන්න දානේ වලදලා මොකද කරේ? ওই ප්‍රශ්නේ අහනවා. ඒ ප්‍රශ්නේ අහන නිසා මේ සේනාසන වාසීව එහෙම කියන වනගතම වගේ වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලාට මේ අභිධර්මයේ දැනගැනීමේ ලොකු වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ මේ සියල්ල දැනගන්න ඕනේ නෙමෙයි. අඩුම ඉගෙන ගන්න හරි පටන් ගන්න ඕනේ. එතකොට කවුරු හරි ඇහුවොත් අපිට කියන්න හරි පුළුවන්. අපි මේ දවස්වල ඉගෙන ගනිමින් පවතිනවා. දන්න දෙයක් තිබ්බොත් කියන්න. අනේ ඒ කොටස මන් තාම බලලා නැහැ. එතනට නිහතමානී වෙන්න. මම වුණත් අපි වුණත් එහෙමයි. දන්නේ නැති කොටසක් තිබ්බොත් දන්නේ නැත. දන්න කොටසක් තිබ්බොත් ඒ ටිකෙන් ධර්මයේ කියලා දෙන්න පුළුවන්කම ඇත. හරි. දැන් අපිට වුණත් මේ අභිධර්මයේ සියලුම අභිධර්මයේ කියන එක ඉගෙන ගන්න පුළුවන් කමක් නැහැනේ. අපිත් ඒක එක කොටාසයක් මේ ඉගෙන ගනිමින් නිවනට අවශ්‍ය කරන ධර්මතා ටික එකතු කරගනිමින් හූරගෙන යන ගමන. එනිසා අඩුම අපි මේක ඉගෙන ගනිමින් හෝ පවතින්න ඕනේ. මොකද අපි මෙන්න මේ කොටස නම් අධ්‍යයනය කරා අනිත් කොටස තාම අධ්‍යයනය කරගෙන ඉන්නවා. එතකොට මිනිස්සු කවදාවත් බයිනවද? බයින්නේ. අනේ සාදු ස්වාමීනි. තව මොනවද අපෙන් වෙන්න ඕනේ? අපි තව ඔබ වහන්සේලාට දානික පොත් මොනවා හරි ඕනේද? පැන්සල් මොනවා හරිද? පෑන් මොනවා හරි ඕනේද? ඔක්කොම මිනිස්සු අහලා උදව් කරනවා. සමේ ගුලිස්සානි සූත්‍රවලදී භික්ෂුවට මේ අභිධර්මයේ පිළිබඳව අනිවාර්යෙන් ඉගෙනීම කියන එක පෙන්වලා දීලා තියෙනවා. ඊළඟට තව ওই ධම්මසංගණියට ලියවෙච්ච අත්තසාලිනී අටුවාවේ තියෙනවා මේ ආභිධාර්මික භික්ෂුව තමයි කවුද? ධර්මකතිකෙක්. ධම්මකතිකා නාම. අවශේෂා ධම්මං කතෙන්තාපින ධම්මකතිකා. අවශේෂ භික්ෂුන් වහන්සේලා ධර්මයේ කතා කළත් අභිධර්මයේ දන්නේ නැත්නම් ඒගොල්ලන්ට ධර්මකතිකයන් කියලා කියන්නේ නැහැ. ඇයි? කස්මා තේහි ධම්මකතං කතෙන්තා. ඒගොල්ලෝ ධර්ම කතාව කරනකොට මේ කර්ම විපාක රූපාරූප පරිච්ඡේද පිළිබඳව ආලෝලිත්වා ධම්මං කතේති. පටලෝගෙන තමයි ධර්මයේ කතා කරන්නේ. එහෙම තියෙනවනේ. ඔය අභිධර්මයේ දන්නේ නැතුව ධර්මයේ කියන බොහෝ දෙනෙක් වින්ගදී මේක පටලව ගන්නවා. දැන් සමහරුන්ට ප්‍රශ්නයක් තියෙනවා මේ පටිච්ච සමුප්පාදයේ සන්තති ඒකාන්ත කියලා කොට්ටාස දෙකක් නැති බවටනේ. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. මේ අවිද්‍යාව කියන එක අතීත භවයට දාන්න බෑ කියලා. ඒ මොකක්ද හේතුව? මේ අභිධර්මයේ පිළිබඳව දන්නේ නැතිකම. අවිද්‍යාව පිළිබඳව හාත්පස නොදන්නාකම. දැන් සමහරුන්ට මම දැක්කම ඊපෙරේදා ධර්මදේශනාවකදී කියනවා රූප කලාපයක පටවිහාපෝ තේජෝ වායෝ කියලා හතරම නැහැ. ඉතින් පව්පින්ගත්නි මේ තියෙන්නේ අභිධර්මයේ පිළිබඳව නොදන්නා කමමයි. තේරුණාද? කෙනෙක් අභිධර්මයේ පිළිබඳව ඒ නිසා දැනගත්තේ නැත්තම් එයාට මේ පඨවි ධාතුව මොකක්ද? ආපෝ ධාතුව මොකක්ද? තේජෝ ධාතුව මොකක්ද? වායෝ ධාතුව මොකක්ද කියන එක සම්බන්ධව නිවැරදි අධ්‍යයනයකට, නිවැරදි දැනගැනීමකට, අවබෝධයකට එන්න පුළුවන් කමක් නැහැ. හරි. එනිසා පින්වත්නි මේවා හොඳට මතක තියාගන්න. මේ අභිධර්මයේ කියන එක විශේෂයෙන්ම ධර්මකතික භික්ෂුන් වහන්සේලාට අනිවාර්යයි. මේ මෙතනදී සිහිපත් කරලා තියෙනවා මේ අභිධර්මයේ දන්න කෙනෙක් ධර්මීය කතා නොකලත් එයා ධර්මකතිකයෙක්. හැබැයි අභිධර්මයේ නොදන්න කෙනෙක් බණ කිව්වත් එයාට ධර්මකතිකයා කියලා කියන්නේ. ඇයි? ප්‍රශ්නයක් අහනකොට හරියට උත්තර දෙන්න බැරි නිසා. දැන් තේරෙනවනේ මේ අභිධර්මයේ වටිනාකම. කවුරු හරි කෙනෙක් අභිධර්මයේ ප්‍රතික්ෂේප කරනවා. මේක බුද්ධ භාෂිතයක් නෙවෙයි. මේක දෙවියන්ට පමණීය කිව්වේ කියලා. අට කතාවේ පැහැදිලිවම ලියලා තියෙනවා හිස් මොකද්ද? කබලක් අතට දීලා යව සිඟාකව කියලා එලවන්න කියලා. උපසම්පදා භික්ෂුවක්, ඒ කියන්නේ සාමණේර භික්ෂුවක් එහෙම මේ අභිධර්මයට නිග්‍රහ කරොත් පාත්‍රයක් කියන්නේ කබලක් අතට දීලා යව සිඟාකව කියලා එලවන්න කියලා තියෙනවා.
උපසම්පදා භික්ෂුවක් මේක ප්‍රතික්ෂේප කරනවා නම් උක්කේපනීය ආදී කර්මයක් කරලා විනය කර්මයකින් වාරණ පනවන්නයි කියලා සිහිපත් කරලා තියෙන. කියන්නේ ආමිස ධර්ම සම්භෝගයට ගන්න එපා කියනවා. පැහැදිලිද? ආමිස සම්භෝගයටත් ධර්ම සම්භෝගයටත් එවැනි භික්ෂුන් වහන්සේලාව ගන්න නැති වෙන්නේ විනය කර්මයක් කරන්න. උක්කේපනීය කර්ම. දෘෂ්ටි අත නොහැර ගැනීමේ උක්කේපනීය කර්මය කරන්න පුළුවන්. ඊට උඩින් තව තව විනය කර්ම කරන්නත් පුළුවන්. එනිසා මේ අභිධර්මයේ පිළිබඳව අපි ඉගෙන ගන්න ඕනේ. පරමාර්ථයයි කියලා කිව්වේ ඒකයි. පරමෝ උත්තමෝ අයිපරීතවත්ව පරමත්තෝ. පින්වත්නි මේ පරමාර්ථ අයිපරීතයි කියලා කිව්වහම ওই අභිධර්ම ඉගෙන ගන්න කාලේ මටත් ආපු ගැටලුවක් තමයි මේ කොහොමද දෙයියනේ මේව නොපෙරළී පවතින්නේ? එතකොට පරමාර්ථ නිට්ටයයිද? නැහැ. මේදී පරමාර්ථයන්ගේ ස්වභාවය අන්නේ ඒක පෙරලෙන්නේ නැහැ කියලායි මේ දේශනා කළේ. දැන් තියෙනවනේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා හතරක්. මේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන හතරේ සිත කියන එක ගන්නකො. දැන් සිතේ පින්වත්නි යම් ස්වභාවයක් තියෙනවා. මොකක්ද සිතේ තියෙන ස්වභාවය? කෙනෙක්ට ලෝභ සිත් නිතර නිතර ඇති වෙනවා නම්, ලෝභ සහගතව ජීවත් වෙනවා නම්, ඒ ලෝභ සහගත සිතින් මොකද වෙන්නේ කියලා සිහිපත් කරලා තිනවා. යේගුයේන සත්තා පෙත්තිවිසයන් උප්පජ්ජಂತಿ. ලෝභය අධිකව පහළ වෙන කෙනෙක් කොහි ඊළඟ පාර උපදින්නේ? බොහෝසෙන් යේගුයේන සත්තා. බොහෝසෙන් එවැනි සත්වයෝ പ്രേත ලෝකෙ උපදිනවා කියලා සිහිපත් කළා. ලෝභය කියන සිතේ ස්වභාවය තමයි සත්වයා പ്രേත ලෝකෙට ඇදලා දාන එක. අන්න තේරුණාද? දැන් ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අපි හිතමුකෝ දෙවියෙක්ට ලෝභ හිතක් ඇති වුණා කියලා. අනේ යා දෙවියෙක් කිය. එයාට ඔන්න ඔය මනුස්ස ජීවිතයක් දෙන්න ඕනේ. එහෙම එකක් නේ. දෙවියෙක්ගේ වේවා, බමුණෙක්ගේ වේවා, සැඩොලෙක්ගේ වේවා. කාගේ වුණත් ලෝභ සහගත සිතක් නම් ඇති උනේ. එයා උපින්වත් බොහෝ සෙයින් එවැනි සත්‍යෝ പ്രേත විසින් උපත ලබන්න තියෙන ඉඩකඩ වැඩි. ඒකයි කිව්වේ යේගුයේන සත්තා. ලෝභේන පෙත්තිවිසයන් උප්පජ්ජಂತಿ. ලෝභෙන් പ്രേත විසිය තමයි උපදින්නේ. ද්වේෂය ගන්න. දෝසෙන්ති ඡණ්ඩ ජාතිතාය දෝස සදිසං නිරයන් උප්පජ්ජಂತಿ. ද්වේෂය කියන එක නිකන් ඡණ්ඩ ජාතිතාය. ඒක නිකන් රළු පරුසි. කියන්නේ අපි කියන්නේ කරකශ ස්වභාවයක්. කරකශත් නෙමෙයි මෙතන ඡණ්ඩි ජාතිතාය කියලා නිකන් ඡණ්ඩි ගතිය, රළු ගතිය. අන්නේ රළු ගතියෙන් යුක්ත දෝස සදිසං ද්වේෂය වගේම රළු ගතියෙන් යුක්ත නිරය උපදිනවා. දැන් බලන්න කාගේ හිතේ ද්වේෂයක් ඇති වුණත් පින්වත්නි එයාව නිරේ උපදින්න තියෙන ඉඩකඩ බොහෝ සෙයින් තියෙනවා. එතකොට සිතේ අවිපරීතයි කියලා කියන්නේ අන්න ඕක. ද්වේෂය දැන් සිත කියන එක පින්වත්නි චිත්තක්ෂණයකින් ඇති වෙලා නැති වෙලා යනවා. ඒක දෙකක් නේ. ඒක වෙනසක් නේ. හැබැයි ඒ ස්වභාවය ඒ කර්මය කරත් ලැබෙන විපාකය ඊළඟට ඒ සිත්වල තියෙන ආයුෂ ආදිය ඒවා පින්වත්නි උපාද ටිතිභංග ආදිය කවදාවත් කොතනකදවත් වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒකයි කිව්වේ අවිපරීතයි. ඒ පරමාර්ථයේ ලක්ෂණය ඒ පරමාර්ථයේ ස්වභාවය අවිපරීතයි. නොපෙරළෙන සුළුයි. පෙරළෙන්නේ නැහැ. තේරෙනවද මම මේ කියන්නේ? අපි හිමින් සැරි ඉගෙන ගමුකෝ. සිත ගන්න. සිත ගත්තාම දැන් තවත් ගන්නකෝ මේ ටික අරගෙන. දැන් හිතේ ස්වභාවය විස්තර කරලා තියෙනවා ආරම්මණං චින්තේති චිත්තං. හිත මොකද කරන්නේ? අරමුණු සිටීමයි සිත කියලා කියන්නේම. විජානාතීති අත්තෝ. අරමුණු දැනගැනීමේ ස්වභාවයෙන් තමයි මේ අර්ථයෙන් තමයි මේකට සිතයි කියලා කියන්නේ. දැන් පින්වත්නි සිත කවදාවත් අරමුණ විඳින්නේ නැහැ. අරමුණ විඳින්නේ වේදනා කියන චෛතසිකය. අරමුණ දැනගන්නේ සංඥාව සංජානන ලක්ෂණයෙන් යුක්ත සංඥා කියන චෛතසිකය. ස්පර්ශය සිද්ධ වෙන්නේ පූසණය නැත්තම් ස්පර්ශ කියන චෛතසිකයෙන්. එතකොට හිත කරන්නේ මොකක්ද? සිත සෑම දාකම කරන්නේ ආරම්මණං චින්තේති චිත්තං. අරමුණු සිතේමයි. විජානාති. ආරම්මණං විජානාති. අරමුණු දැනගැනීමයි සිත කියලා කියන්නේ. සිතේ ස්වභාවය පින්වත්නි කාගෙත් කොතනත් කවදත් එහෙමයි. මගේ වේවා, ඔබේ වේවා, භාග්‍යතුන් වහන්සේගේ වේවා, මහරහතන් වහන්සේ නමකගේ වේවා, දෙවියෙක්ගේ වේවා, බ්‍රහ්මයෙක්ගේ වේවා, මාරයෙක්ගේ වේවා. සිත කරන්නේ පින්වත්නි අරමුණු දැනගැනීම විතරයි. පැහැදිලිද? අන්න ඒ නිසා සිත කියන පරමාර්ථය කවදාවත් පෙරලෙන්නේ නැහැ. සිත පින්වත්නි එකින් එකට සිත් අනිත්‍ය වෙලා යනවා. හැබැයි පහළ වෙන හැම සිතකම ස්වභාවය, ලක්ෂණය, එයාගේ කෘත්‍ය, පච්චුපට්ඨාන, පදට්ඨාන ආදී දේවල් වෙනස් වෙන්නේ නැහැ. හරි? ඒ තමයි සිතේ තියෙන අවිපරීත අර්ථය. චෛතසික ගන්න. දැන් චෛතසික ගත්තාම අපි දන්නවා පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්දිය මානසිකාර ආදී වශයෙන් විතක්ක ਵਿਚාර අදිමොක්ක වෙරිය පීති ඡන්ද
මෝහ, අහිරික, අනුත්ප්ප, උද්ධච්ච, ලෝභ, දේශ ඔහොම තියෙනවා. ඔය තියෙන චෛතසික වල ස්වභාවය බලන්න. ඒ කියන්නේ අපි ගමුකෝ ස්පර්ශය කියන එක. ස්පර්ශය කියන එක පිළිබඳව සිහිපත් කරලා තියෙනවා ස්වායං පස්සෝ පූසන ලක්ෂණ. ස්පර්ශයේ ලක්ෂණය මොකක්ද? පූසන. පූසන ලක්ෂණය කියලා කියන්නේ ස්පර්ශය. ස්පර්ශය කරන්නේ ස්පර්ශය විතරයි. ස්පර්ශය කවදාවත් අරමුණක් දැනගන්නේ නැහැ. අරමුණක් විඳින්නෙත් නැහැ. අරමුණ විඳින්නේ වේදනා චෛතසිකය. වේදනා චෛතසිකය කවදාවත් අරමුණ ස්පර්ශ කරන්නේ. පැහැදිලිද? සංඥා චෛතසිකය තමයි අරමුණ හඳුනගන්නේ. සංඥා චෛතසිකය කවදාවත් අරමුණේ සුභාසුභ භාවයක් විඳින්නේ නැහැ. විඳින්නේ වේදනා චෛතසිකය විතරමයි. සංගට්ඨන රසෝ. ඒ කියන්නේ චිත්තයත් අරමුණත් ගැටීම කියන එක තමයි පින්ගන්දි ස්පර්ශය සිද්ධ කරන්නේ. ඒක තමයි ඒකේ කෘත්‍ය. රස කියලා කියන්නේ කෘත්‍යයට. ඒව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ පින්ගන්දි. සන්නිපාත පච්චපට්ඨාන. ඒ කියන්නේ දැන් අර තුන දැන් වස්තුවත් ප්‍රසාදයත් සිතත් කියන තුනේ එකතුවට සන්නිපාතය තමයි පච්චපට්ඨානය. මොකද වැටෙන කාරණා බවට පත් වෙන. ආපාතගත විසේ පදට්ඨාන. එන අරමුණ තමයි පදට්ඨානේ නැත්තම් ආසන්න කාරණා බවට පත් වෙන්නේ. මේ තමයි ස්පර්ශයේ ස්වභාවය. කවදාවත් ස්පර්ශය කියන චෛතසිකය මෙන්න මේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියන හතරෙන් වෙන් වෙන්නේ නැහැ. පෝෂණ ලක්ෂණය, සංගට්ඨන රසය, ආපාතගත විෂය පදට්ඨානය, ඊළඟට සන්නිපාත පච්චපට්ඨානය. කවදාවත් මේ වෙනස් වෙන්නේ නැහැ. අන්නේ අවිපරීත ස්වභාවය, අන්නේ නොපෙරළෙන ස්වභාවයට කියනවා චෛතසිකවල අවිපරීත ලක්ෂණය කියලා. චෛතසික 52ක් තියෙනවා. සබ්බචිත්ත සාධාරණ 7යි, ප්‍රකීර්ණක 4යි, ආදී වශයෙන් අකුසල 14යි, ආදී වශයෙන් මේ කිසිම එකක් තමන්ගේ ස්වභාවයෙන් අන්‍ය ස්වභාවයකටපත් වෙන්නේ නැහැ. වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ ස්වභාවය මේකයි. ගලක ස්වභාවය රිදෙන ගතිය. ආන්නේ වගේ මලක ස්වභාවය පිපෙන පරවෙන ගතිය. ඒ වගේ දැන් මල් නම් පිංගදී පිපෙන පල් පරවන වෙන්නත් පුළුවන්, පරවෙන මල් පිපෙන්නේ නැතුව ඉන්නත් පුළුවන්. ඒවා වෙනස් වෙනවා එක්තරා විදිහකට. ඊට පස්සේ මේවා කවදාවත් කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ. ඒ තමයි චිත්තේ සහ චෛතසිකයේ තියෙන අවිපරීත ලක්ෂණය. ඊට රූපය කියන එක ගන්න. දැන් රූපය කියන එක ගත්තාම ඔය පිංගුතුල්ල කල්පනා කළයි රූපයට රූපය කියලා කියන්නේ රූපපතීති රූපං කියලා කියනවානේ. රූපණීය වෙන නිසා තමයි රූපණීය කියලා කියන්නේ. කියන්නේ රූපය කියලා කියන්නේ. නිතර නිතර ශීත උෂ්ණ ආදීන් වෙනස් වීමට බඳුන් වෙනවා, වාජනීය වෙනවා. එතකොට ඇයි රූපය අවිපරීතයි කිව්වේ? පිංගත්දී මේ රූපය කියන එකේ ස්වභාවය. දැන් රූපය කියන එක හැදලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා වලින්නේ. දැන් පඨවි කියන එකේ ලක්ෂණය ගන්න. පඨවි කියන එකේ ලක්ෂණය පිළිබඳව සිහිපත් කරලා තියෙනවනේ. මොකද්ද? කක්කල ලක්ෂණ. කර්කශ ස්වභාවය. පඨවි ධාතුවේ කවදාවත් පින්වත්නි මේ ගලන වැగిරෙන ගතියක් නෑ. පිම්බෙන හැකිලෙන ගතියක් නෑ. රස්නේ සීතල ගතියක් නෑ. ඒ ගතිය තියෙන්නේ ඒ ධාතු වල. දැන් තේජෝ ධාතුවේ තියෙන රස්නේ සීතල ගතිය. ආපෝ ධාතුවේ තියෙන ගලන වැగిරෙන ගතිය. වායෝ ධාතුවේ තියෙන පිම්බෙන හැකිලෙන ගතිය. පඨවි ධාතුවේ තියෙන්නේ මේ තද ගතිය, කක්කල ලක්ෂණය. නැත්නම් කර්කශ ස්වභාවය. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ. පඨවි ධාතුවම තමයි. පැහැදිලිද මං කියන එක? ආපෝ ධාතුවේම ස්වභාවය තමයි. යම් තැනක ආපෝ ධාතුව වැඩි නම් ඒවා ගලනවා වැగిරෙනවා. යම් තැනක පඨවි ධාතුව වැඩි නම් ඒක කරකශයි. ඒක වැදුනත් රිදෙනවා, හැපුණත් රිදෙනවා. එහෙම රිදීමක් තියෙනවා. තේරෙනවද මම මේ කියන එක? අන්න ඒ නිසා රූපය කියන එක පින්වත්නි වෙනස් වීමට, ඒ කියන්නේ දැන් රූපය කියන එක වෙනස් වුණාට රූපය කියන පරමාර්ථයේ ස්වභාවය එකයි. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. බිත්තියේ තියෙන පඨවි ධාතුවත් තද ගතිය විතරයි තියෙන්නේ. මගේ තියෙන කේසාලෝමා නඛා දන්තා තචෝ මන්සන්නහාරු අට්ටි අට්ටි මිච්ඡං කියන පඨවි ධාතුව අධික රූප කලාප 20ෙම තියෙන ලක්ෂණය ගත්තත් තද ගතිය තමයි. දැන් ඇට කට්ටකට තට්ටු කරලා බැලුවොත් තද ගතිය. බිත්තියකට තට්ටු කරලා බැලුවොත් තද ගතිය. ආන්නේ වගේ පඨවි ධාතුව කොහේ තිබ්බත් අන්නේ පඨවි ධාතුව කියන උපාදාය රූපයන්, පඨවි ධාතුව කියන මහා භූත රූපයන්. පඨවි ධාතු නිසා ඇති වෙන අනිත් රූපණි උපාදාය රූප කියන්නේ. මේ පඨවි ආදී දේවල් නිසා ඇති වෙන මේ මහා භූත රූපයන් නිසා ඇති වෙන අනිත් රූපත් මේවත් පරමාර්ථමේ වශයෙන් එක ස්වභාවයක් පවතිනවා. අවිපරීතයි කියලා කිව්වේ ඒකයි. වෙනස් ස්වභාවයකටපත් වෙන්නේ නැහැ. පැහැදිලිද?
පැහැදිලිනේ. දැන් අපි කතා කරා චිත්තය අවිපරීත බව, චෛතසිකය අවිපරීත බව, ඊළඟට රූපය අවිපරීත බව, ඊළඟට අපිට තියෙනවා නිර්වාණය අවිපරීත බව කතා කරන්න. පින්වත්නි මේ නිවන කියලා කියන්නේ දැන් පරමාර්ථත් ලෞකික පරමාර්ථ ලෝකෝත්තර පරමාර්ථ කියලා කොටස් දෙකයි. චිත්ත චෛතසික රූප කියලා කියන්නේම ලෞකික පරමාර්ථ. හැබැයි නිවන කියලා කියන්නේ ලෝකෝත්තර පරමාර්ථය. එතකොට නිවනේ කිසිසේත්ම වෙනස් වීමක් නෑ. දැන් මේ රූපවල පේන්න තියනවා වගේ භෞතිකව සිද්ධ වෙන වෙනස් වීමවත් ස්වභාව වශයෙන් පැත්තකින් තියන්නකෝ. භෞතිකව සිද්ධ වෙන වෙනස් වීමක්වත් වෙනස් වෙන්නේ නැති අනුත්තර වූ ධර්මයක් තමයි නිවන කියලා කියන්නේ. ඒක මේ ලෝකයේ තියෙන උතුම්ම ධර්මතාවය. ඒකේ පින්වත්නි කවදාවත් ඒකේ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. ඒක ශාන්තයි, ශාන්ත ස්වභාවයෙන් යුක්තයිමයි. කවදාවත් ඒ වගේ නාම රූප අසේසං උපරුජ්ජති කියනවනේ නේ. නාම රූප දෙක ඉතිරි නැතුව නිරුද්ධ වෙන තැනයි නිවන. කවදාවත් ඒකේ ආයි නාම රූප හටගන්නේ නැහැ. ඊළඟට නිවනේ කිසියම් සත්වයක් නැතත් සෑම සත්වයකගේම විමෝක්ෂය තමයි නිවන කියලා කියන්නේ. නිවන තැන, සනීප තැන තමයි නිවන කියලා කියන්නේ. සුඛ දුක උපේක්ඛා ආදී වේදනා නැතුව සෑම සත්වයකම සැප විඳින තැන තමයි නිවන කියලා කියන්නේ. හරි. කිසිම සත්වයක් නැති වුණත් බොහෝ සත්වයන් ළඟා වෙච්ච තැනක් තමයි නිවන කියලා කියන්නේ. හැබැයි නිවන කියන්නේ ලෝකයේ තියෙන අනුත්තරම ධර්මීය වුණත් සිහිපත් කරලා තියෙනවා තේසං සබ්බේ සම්පි ධම්මානං සම්බුද්ධෝව සෙට්ටෝ. මේ සෑම ධර්මයක් අතරම වැඩියෙන්ම ශ්‍රේෂ්ඨ කවුද? බුදුරජාණන් වහන්සේ තමයි වැඩියෙන්ම ශ්‍රේෂ්ඨ. ඇයි නිවන කියන එක ප්‍රභව වෙන්නේ, නිවනට යන ධර්මය කියන එක ප්‍රභව වෙන්නේ භාග්‍යතුන් වහන්සේගෙන්. නිවන කියන එක සදාකල් ලෝකේ තියෙන එකක්. ඒ ධර්මතාවයත් ලෝකේ තියෙන එකක්. හැබැයි ඒක සම්මා සම්බුද්ධ ශාසනයක මුලින්ම ප්‍රභවයටපත් වෙන්නේ කවුරු නිසාද? භාග්‍යතුන් වහන්සේ නමක් නිසා. හරියට රත්තරන් මුතුමැණික් කොච්චර වටිනවා වුණත් ඒවා දාන්නේ සක්විති රජතුමානේ. ඒ නිසා අපි වඳින්නේ රත්තරන් මුතුමැණික් වලටද සක්විති රජතුමාටද? අන්න සක්විති රජතුමාට වඳිනවනේ. අන්න ඒ වගේ තමයි. ධර්මයේ කියන එක ශ්‍රේෂ්ඨයි. නිවන කියන එක අනුත්තරයි. හැබැයි මේවා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රභව වෙන දේවල්. කියන්නේ වැරදියට හිතන්න එපා ප්‍රභව වෙන දේවල් කොහොම බුදුහාමුදුරු නැති වුනහම නිවන නැති වෙනවා කියලා. නිවන සදාකල් ලෝකේ පවතින එකක් නේ. අනන්තං සබ්බතෝ පබං. හැම තැනම තියෙන එක. බොහෝ තැන් වලින් බැස ගන්න පුළුවන් එකක්. හැබැයි බැස ගැනීමේ තොටුපළවල් ටික ප්‍රභව වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ සර්වඥතා ඥානියත් එක්ක. පැහැදිලිද? ඉතින් ඕවා තමයි චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන වගේ අවිපරීත අර්ථය. එන්නේ ඒ නිසා වට කියනවා පරමෝ, උත්තමෝ, අවිපරීතවත්ව පරමත්තෝ කියලා. පැහැදිලිනේ? සම්මුතිය කියන්නේ මොකද්ද? පරමාර්ථය කියන්නේ මොකක්ද කියන එක මේ ධර්ම දේශනාවේ මම හිතනවා පින්වතුන්ලා මනාව වටහා ගන්න ඇති කියලා, හොඳ ප්‍රවේශයක් ලබන්න ඇති. මේ ප්‍රවේශයත් එක්ක දැන් ඔය රේරුකාණේ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේගේ තියෙන අභිධර්ම මාර්ගය කියලා පොතක්. ඊළඟට අභිධර්මයේ මූලික කරුණු කියලා පොතක්. ඔය පොත් අරගෙන කියවන්න. ඔය පොත්වල ඔය පින්වතුන්ලට තේරෙන භාෂාවෙන් මේවා ගැන ලියලා තියෙනවා. දැන් මම මේ පොත්වල ටිකක් පේන්න නැති ටිකක් එහාට ගිය විස්තරයක් තමයි අපි මේ සිද්ධ කරන්නේ ධර්ම දේශනාවේදී. මොකද පොත්පත්වල තියෙන ඒවම කියන්නේ ආයෙත් ගුවන් කාලයක් ගන්න ඕනේ නෑනේ, අපරාධනේ. ඒවා ඔය පිටුතරට පොතකින් පතකින් උනත් කියව ගන්න පුළුවන් නේ. ඒ නිසා මේ පොත්පත් කියවලා ඒ පොත්පත්වල තියෙන වැඩිපුර ධර්ම කාරණා ජීවිතයට එකතු කරගන්න බලන්න. මේ කියලා දෙන්නේ පොත්පත්වල ලේසියෙන් පේන්න නැති කාරණා කීපයක්. හරිද මගේ පින්වත්නි? ඉතින් පරමාර්ථ ඔහම ගත්තාම පරමාර්ථ දැන් මං කියවනේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා කොටස් කීපයක් තියෙන බව. සිත කියන්නේ සාමාන්‍යයෙන් එකක්. හැබැයි අභිධර්මයේ ඉගෙනීමේදී සිත කියන එක පිටින් මේව පොතක් අරගෙන ලියා ගන්න. අභිධර්මයේ ඉගෙනීමේදී සිත කියන එක ඉගෙන ගන්න ලේසි වෙන්න ප්‍රභේද 89කට දක්වලා තියෙනවා. සිත් 89ක් තියෙනවා. විස්තර වශයෙන් 121ක් බවට පත් වෙනවා. හරි. එතකොට සිත් කීයද? කෙටි ක්‍රමයෙන් 89, විස්තර වශයෙන් 121යි. ඊට පස්සේ චෛතසික 52යි. මම කියලා දෙන්න. සිත 89යි, විස්තර වශයෙන් 121යි. චෛතසික 52යි. රූප 28යි, නිවන 1යි. තේරුණාද? සිත 89යි කෙටි වශයෙන්, විස්තර වශයෙන් 121යි. චෛතසික 52යි. රූප 28යි, නිර්වාණ 1යි, නිවන 1යි. මේ තමයි පිටින්ද මේකේ කෙටිම විග්‍රහය. දැන් අපි ගත්තොත් එමු ඔය සිත් 89
සිත් 8ක් තමයි ලෝභ මූලික සිත් කියලා කියන්නේ. දැන් ඔය පිඟුතුල අහලා තිනේ ලෝභ මූලික සිත් කීයක් තියෙනවද? ලෝභ මූලික සිත් 8ක් තියෙනවා කියලා අහලා තිනේ. හැබැයි ඔය පිඟුතුල දන්නවද ඔය පිඟුතුල පුදුම වෙයි. ලෝභ මූලික සිත් පින්වත්නි ඔක්කොම සාමාන්‍ය විග්‍රහයකින් කිව්වත් 3024ක් තියෙනවා. අහලවත් තියෙනවද? ඒකනේ කිව්වේ ඉමානි අට්ඨපි ලෝභ සහගත චිත්තානි නාම. මේ 8ද අට්ඨපි මෙතන පි ආකාරය පිකාරය කියන එක මේ 8ද කියලා තවත් කීපයක් ඉතුරු වෙලා තියෙනවා කියන එක පෙන්වලා දීලා තියෙනවා. ඒ ඉතුරු වෙලා තියෙන පිටකද ඔය කියන ලෝභ මූලික සිත් 27 කියන්නේ 3024. අපි ඉගෙන ගන්නේ සාමාන්‍යයෙන් 8යිනේ. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික සසංකාරික හිත දිට්ඨිගත විප්‍රයුත් අසංකාරික සසංකාරික උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික සසංකාරික දිට්ඨිගත විප්‍රයුත් අසංකාරික සසංකාරික. ඔය 8 විතරනේ අපි ඉගෙන ගන්න. හැබැයි ඔය 8 පින්වත්නි සාමාන්‍යයෙන් ලෝභ මූලිකව සිද්ධ වෙන කර්මපත 7ක් තියෙනවා. මොනවද? වෙන්නේ නැත්තේ මොනවද? ප්‍රාණඝාතය, පරුසා වචනය, ව්‍යාපාදය කියන තුන හැර අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, සම්ප්‍රප්පලාප ඊළඟට අවිද්‍යා, මිච්ඡාදිට්ඨි කියන කර්මපත 7ම ලෝභ මූලික සිතින් වෙන්නේ. එතකොට මේ කියන ලෝභ මූලික සිත් 8 ඔය කර්මපත 7න් වැඩි වෙනවා. එතකොට කීයද? 8 7න් වැඩි වුණාම 8 වරක් 7 56යිනේ. 56ක් බවට පත් වෙනවා. ඊළඟට මෙන්න මේ 56 අරමුණු 6න් වැඩි වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. රූප කෙරෙහි ඇති වෙන්නත් පුළුවන්. ශබ්ද කෙරෙහි ඇති වෙන්නත් පුළුවන්. ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි ඇති වෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ කියපු 56 අරමුණු 6න් වැඩි වුණාම ඔක්කොම 336ක් බවට පත් වෙනවා. කීයද? 336. මෙන්න මේ 336 ඡන්ද, විරිය, චිත්ත, විමර්ශා කියන 4 අධිපති ධර්මයන්ගෙන් විමර්ශාව හැර ඡන්ද, විරිය, චිත්ත කියන මෙන්න මේ තුනෙන් වැඩි වෙන්න ඕනේ. 336 මෙන්න මේ තුනෙන් වැඩි වුණාම 1008ක් බවට පත් වෙනවා. ගාන කීයද? 1008යි. මේ 1008 අතීත, වර්තමාන, අනාගත කියන කර්මත්‍රයෙන් වැඩි වෙනවා. 1008 තුනෙන් වැඩි වුණාම 3024ක් බවට පත් වෙනවා. මේවා ඉතින් ටික කාලෙකින් ඉගෙන ගන්න පුළුවන් වෙන ධර්මතා මම මේ නිකන් හැඳින්වීමක් විතරයි කළේ. ඉතින් ඒ නිසා දැනගන්න අපි ඉගෙන ගන්න යන චිත්ත චෛතසික රූප නිබ්බාන කියන මේ විග්‍රහය ලේසි පහසු විග්‍රහයක් නෙමෙයි. මේක ටිකක් බරපතල විග්‍රහයක්. සියුම් විග්‍රහයක්. හැබැයි ගැඹුරුටත් වඩා මම මේකට පාවිච්චි කරන වචනේ සියුම්. අභි ධම්ම කියලා කියන්නේ අභි කියන්නේ අභි විසිට්ඨේන ධම්මෝ අභි ධම්මෝ කියනවනේ. විශිෂ්ට ධර්මයක්. මේක ටිකක් සියුම්. අර අනිත් ඒ වගේ මේ හොරතල් කරලා එහෙම නෑ. කෙලින්ම කියන්න ඕනික සත්පුද්ගල භාවයෙම කියලා දාලා කියන්නේ සත්පුද්ගල භාවයෙන් තොර කරලා කියලා දාලා තියෙනවා. ඒ නිසා මේක ටිකක් සියුම් ධර්මතාවයක්. ඉතින් තේරුම් ගන්න වෙන්නේ අපිට මේ විදිහට තමයි. දැන් අද කාලේ මිනිස්සුන්ට පිටින් මේක ඥාත පරිඥාවෙන්. ඒ කියන්නේ නිකන් මේ වගේ දැනගන්න ඕනේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන පිළිබඳව අඩුම. ඒවා පැත්තකින් තියනකො ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. ලක්ෂණය පැත්තකින් තියන්න ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. ඒ වචන හතරේ තේරුම දන්නවද? රස කියන්නේ මොකද්ද? පච්චුපට්ඨාන කියන්නේ මොකද්ද? පදට්ඨාන කියන්නේ මොකද්ද? මේවා පිළිබඳව අද ගොඩක් අය දන්නේ නැහැ. හරි. හොඳයි. අපි ටිකින් ටික මේ විග්‍රහයට බහිමු. මම ওই පිටුතරට අද දවසේ කියලා දෙන්නම් මේ සිතේ තියෙන යම් ප්‍රභේදයක් ගැන. ඊළඟට අපිට ඊළඟ දේශනාවේදී මේ සිත පිළිබඳව ඉගෙන ගන්න යන්න පුළුවන්. මේ සිතේ තියෙනවා පිටින් මේ සිත පිළිබඳව ඉගෙන ගන්න යද්දී මේ සිතේ විවිධ ප්‍රභේද තියෙනවා. උදාහරණයක් විදිහට පළවෙනියටම හිත බෙදලා දක්වලා තියෙන්නේ මේ භූමි වශයෙන්. කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය, ලෝකෝත්තර භූමිය කියලා. කාමාවචර ලෝකයේ වැඩිපුර හැසිරෙන, කාම ලෝකයේ වැඩිපුර හැසිරෙන හිත් වලට කියනවා කාමාවචර සිත් කියලා. රූප ලෝකයේ වැඩිපුර හැසිරෙන සිත් වලට කියනවා රූපාවචර සිත් කියලා. අරූප ලෝකයේ වැඩිපුර හැසිරෙන සිත් වලට කියනවා අරූපාවචර සිත් කියලා. ලෝකෝත්තර භූමියේ හැසිරෙන සිත් වලට කියනවා ලෝකෝත්තර සිත් කියලා. එහෙමයි කියලා මේ කාමාවචර ලෝකයේ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් පහළ වෙන්නේ නෑ නෙමෙයි. පහළ වෙනවා. හැබැයි අර වැඩිපුර අර්ථයෙන් වැඩිපුරින් අර්ථයෙන් අපි කියනවා කාම ලෝකයේ වැඩිපුර හැසිරෙනවා. ඒ නිසා ඒවට කාමාවචර කියනවා. හරියට අර වැද්දට වනචර කියනවා වගේ. වැද්දට කියනවා වනචර කියලා. වනචර කියන්නේ නරක වචනයක් එහෙම නෙමෙයි.
වනයේ නිතර නිතර හැසිරෙන. චර කියලා කියන්නේ මේ හැසිරෙනවා කියන එකටනේ. වනයේ නිතර නිතර වැඩි වැඩියෙන් හැසිරෙන කෙනාට කියනවා වනචර කියලා. අපි අර කියන්නේ රැයට නිදා ගන්න නැතුව ඉන්න කෙනාට නිසාචර කියලා. අන්න ඒ කියන්නේ යාමේ නිදා ගන්නෙම නෑ නෙමෙයි. නිදි මරනවා ගොඩක් වෙලාවට. ඒ වගේ වැද්දා ඉඳලා හිටලා ගමට එන්නත් ලුණු ඇඹුල් ආදිය ගේන්න ගමට එන්නත් පුළුවන්. මරාගත්තු මසක් විකුණන්න වගේ. හැබැයි වැඩිපුර ඉන්නේ කැලේ. ඒ නිසා අපි යාට කියනවා වනචර කියලා. නැත්නම් වාන ගමචර එහෙම එකක් කියන්නේ නෑ. වනචර කියලා කියන්නේ. ඒ වගේ කාම ලෝකයේ වැඩිපුර හැසිරෙන නිසා ඒවට කියනවා කාමාවචර හිත් කියලා. දැන් අපි හිතමුකෝ කාම ලෝකේ ඉඳන් කෙනෙක් ධානයක් ලබනවා. එතකොට රූපාවචර ධානයක් නම් ලැබුවේ ඒ ධානය ලබන වෙලාවට එයාට පහළ වෙන්නේ රූපාවචර සිත්නේ. හැබැයි ඒක පහළ වෙන්නේ කාමාවචර ලෝකේ. අන්න එහෙමයි. එනිසා කාමාලෝකයේදී රූපාවචර සිත් පහළ වෙන්න ධාන ලැබනකොට එහෙමයි. අරූපාවචර ධාන වඩනකොට අරූපාවචර සිත් පහළ වෙන්න පුළුවන්. සෝවන් ඵලයට වගේපත් වුණාට පස්සේ සෝවන් ඵලයටපත් වෙනකොට එයාට වැඩිපුර පහළ වෙන්න පුළුවන්. මොනවද? ඒ කියන්නේ කාම ලෝකේ කාමාවචර සිත් පහළ වුණාට එයාට සෝවාන් ඵල සිත කියන්නේ ලෝකෝත්තර සිතක්. මග්ගහිත කියලා කියන්නේ ලෝකෝත්තර සිතක්. නැවත නැවත තමන්ගේ ඵල සමාපත්තියට සමවදිද්දී මොකක් වෙනවද? ඵල සමාපත්තියට සමවදිද්දී එයාට පින්වත්නි ආපහු ඵලසිත නැත්නම් ලෝකෝත්තර සිත් කාමාවචර භූමිය පහළ වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට රහතන් වහන්සේට උනත් ලෝකෝත්තරම සිත් පහළ වෙනවා කියලා එකක් නෑ. සාමාන්‍යයෙන් සෝබන සිත්. දැන් අපි හිතමුකෝ සෝමන රහතන් වහන්සේ නමක් මලක් පූජා කරනවා. එතකොට මේ සෝවාන් මාර්ග හිතින් සෝවාන් ඵල හිතින් පූජා කරනවා කියලා එකක් නෑනේ. මේ රහත් ඵල හිතින් මාර්ග හිතින් පූජා කරනවා කියලා එකක් නෑනේ. සෝවාන් කෙනෙක් ගන්නකො සෝවාන් ඵල හිතින් මාර්ග හිතින්ම මල් පූජා කරන්නට කියලා එකක් නෑ. මල පූජා කරනකොට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික හිතක් ලැබෙන්න පුළුවන්. පැහැදිලිද මං කියන එක? එතකොට ඒක හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මෙතනදී මේ කුසල් හිතක් නෙමෙයි මෙතනදී ලැබෙන්නේ ක්‍රියාසිතක්. අන්න ඒ වෙනස තියෙනවා. ඒ වගේ අර කාම ලෝකේ වැඩිපුර පහළ වෙන්න පුළුවන් කාමාවචර සිත් නිසා ඒවට කියනවා කාමාවචර සිත් කියලා. මේක මං ඊළඟ ධර්මදේශනාවේදී තවදුරටත් පැහැදිලි කරලා දෙන්නම්. ඊළඟට අපි ගත්තොත් ಜಾති. ඔය භූමි වශයෙන් තමයි කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා බෙදෙන්නේ. ඒකේ ගත්තොත් කාමාවචර සිත් 54ක් තියෙනවා, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් කෙටි ක්‍රමයෙන් 8යි, විස්තාර ක්‍රමයෙන් 40ක් බවට පත් වෙනවා. කාමාවචර ලෝකේ 54යි, රූපාවචර 15යි, අරූපාවචර 12යි, ලෝකෝත්තර කෙටි ක්‍රමයෙන් 8යි, විස්තාර ක්‍රමයෙන් 40යි. ඊට පස්සේ භූමි වශයෙන් බෙදුනාට පස්සේ දෙවෙනියට බෙදෙන්නේ ಜಾති වශයෙන්. ඉතින් ඒ ගැන කියලා දෙන්න වෙලාව නෙමෙයි. කෙටි සිහිපත් කිරීමක් විතරක් කරන්න. දැන් ಜಾති වශයෙන් ගන්නකො කාමාවචර භූමියේ පහළ වෙන සිත් කොටස් තියෙනවා. ලෝභ මූලික සිත්, අහේතුක සිත්, ශෝභන සිත්. එහෙම තියෙනවා. ලෝභ මූලික සිත් ලෝභ මූලිකටත් වඩා උතනදී කියන්නේ අකුසල් සිත් කියලා. ලෝභ මූලික සිත් අයිති වෙන්නේ අකුසල් සිත් වලට. අකුසල් සිත් 12යි. ලෝභ මූලික 8යි, ද්වේෂ මූලික 2යි, මෝහ මූලික 2යි. අහේතුක සිත් 18යි. අකුසල විපාක 7යි, කුසල විපාක 8යි, ක්‍රියාසිත 3යි. ශෝභන සිත් කුසල විපාක ක්‍රියාසිත කියලා 8 8 8 16 16 කියන්නේ 8යි 8යි 16යි 16යි 8යි 24ක්. ශෝභන සිත් 24ක් බවට එතනපත් වෙනවා. ඒ ඔක්කොම එකතු වුනහම අකුසල් 12යි, අහේතුක 18යි 30යි, ශෝභන 24යි, කාමාවචර 54ක් බවට පත් වෙනවා. කොහොම තමයි මේ වගේ වෙදීම එන්නේ. පැහැදිලිද? ඊළඟට රූපාවචර ගන්නකො. රූපාවචර කුසල් සිත් 5යි, විපාක සිත් 5යි, ක්‍රියාසිත 5යි. එතන 15ක් බවට පත් වෙනවා පස්වරක් තුන. අරූපාවචරත් එහෙමයි. කුසල් සිත් 4යි, ආකාසානංචායතන සිත, ආකින්චංචායතන සිත, දන්නවනේ විඥානංචායතන සිත, නේව සංඥා නාසඤ්ඤායතන සිත. මෙතනදී මෙන්න මේ කුසල් 4යි, ඒවට ලැබෙන විපාක 4යි, ක්‍රියාසිත 4යි ලැබෙන්න පුළුවන්. ලෝකෝත්තර 8යි තියෙන්නේ. මාර්ගසිත 4යි. සෝවාන් මග්ගසිත, සෝවාන් ඵලහිත. සකදාගාමි මග්ගහිත, සකදාගාමි ඵලහිත. අනාගාමි මග්ගහිත, අනාගාමි ඵලහිත, අරිහත් මාර්ගසිත, අරිහත් ඵලසිත කියන 40ක් බවට පත් වෙන්නේ ධාන පහෙන්. කියන්නේ සෝවාන් මාර්ගසිත ප්‍රථම ධාන වෙන්නත් පුළුවන්, ද්විතීය ධාන වෙන්නත් පුළුවන්, තෘතීය ධාන වෙන්නත් පුළුවන්, චතුර්ථ වෙන්න පංචම වෙන්නත් පුළුවන්. ඒ වගේ 8ටම ධාන පහ යෙදෙනවා. 8 වරක් 5 40ක් බවට පත් වෙන්නේ එහෙම. ඉතින් මේවා අමාරු නෑ. මම මේ නිකන් කෙටි හැඳින්වීමක් කළේ. මම මේක ඊළඟ ධර්මදේශනාවේදී ආපෞසරයක් මේ කාමාවචර කියන්නේ මොනවද, රූපාවචර කියන්නේ මොනවද, අරූපාවචර කියන්නේ මොනවද, ලෝකෝත්තර කියන්නේ මොනවද කියලා ධර්මදේශනාවේදී සිහිපත් කළමින් අපි සිත් පිළිබඳව දේශනාව පටන් ගන්නම්. එතෙක් ප්‍රාර්ථනා කරනවා මේසු පරමාර්ථ ධර්මයන්
මේ භවගාමී ගමන නිමා කරන්න. සම්මුතියේ නපටලී ජීවත් වෙන්න. මේ ලෝකයේ පවතින හේනාර්ථය ගැන කල්පනා නොකළ පරමාර්ථය බුද්ධ ආදී උතුමන් වහන්සේලා විසින් නිතර කල්පනා කළ ලෝකයට එලිපෙහෙලි කළ මේ පරමාර්ථය හිත පිහිටවා ගනිමින් අපටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාබෝධය වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරමු මියගිය ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන භව දුක් නිමා කරගනිත්වා සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම මේ පින්වතුන්ට ධර්මදේශනාවේ දායකත්වයේ ගත්ත පින්වතුන්ට මේව ශ්‍රවණීය කරන නැත්තන්ට මේ ඇත්තන්ගේ සිත්වල තියෙන සියලුම යහපත් පැතුම් මේ ආකාරයෙන්ම සිද්ධභාවයටපත් වේවා. ලෙඩක් දුකක් කරදරයක් දෝෂයක් නොව වේවා. තුනුරුවන්ගේ අනන්ත සුවිසි ගුණානු බලයෙන් සියලුම දුක් කරදර දූරින් භූත්‍ය භාවයටපත් වේවා. කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. සද්ධර්ම ශ්‍රවණීය කිරීමේ අවකාශي භාග්‍ය නිතර නිතර ලැබේවා. ඇසුරු කිරීමට භික්ෂුන් වහන්සේලා නිතරම යහපත් වදන් මුමුණන භික්ෂුන් වහන්සේලා ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් වේවා. දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති පරන්ති. ද්වේෂක්ඛයෝ නිබ්බානං